දරුවනේ ඔන්න අපි දැන් තවත් ගානක් කෙටිම දුර සම්බන්ධ හදමු. හැබැයි මේ ගානේ තියෙන වෙනස්කම තමයි අපි කලින් සාකච්ඡා කරපු ගණන් වලට වඩා මේ ගාන සංකීර්ණයි. මේ ගානේ තියෙන සංකීර්ණත්වය සාපේක්ෂ ප්‍රවේගයෙන් නෙමේ සංකීර්ණත්වයේ ගොඩනගන්නේ. ඔයාලට මෙතනදී මේ ගාන හදාගෙන යද්දි පුතේ ලොකු සුළු කිරීම් ටිකක් තියෙනවා. ආන්ගේ සුළු කිරීම් ටිකට ගොඩාක් වෙලාවට ත්‍රිකෝණමිතියේ දැනුම තමයි ඕන වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ගාන සුළු කරලා අවසාන උත්තරයක් ගන්න තැනට එනකොට හරි සංකීර්ණයි. ඒ නිසා අපි මේකත් ඉගෙන ගමු. ඒ නිසා තමයි මම මේ ගාන පන්තියේදී පැහැදිලි කරන්න හිතුවේ. විභාගේ බලද්දි පුතේ ගොඩක් අවුරුදු වල පියෝ පේපර් එක ලේසි වෙනවා කියලා හිතන්න. හැබැයි ඇප්ලයිඩ් පේපර් එක අමාරු වෙනවා. එතකොට ඇප්ලයිඩ් පේපර් එකේ අත ගහන හැම ප්‍රශ්නෙම අමාරුයි නම් ඒ අවුරුද්දේ සාපේක්ෂ ප්‍රවේගයේ ගණනත් අමාරුයි කියලා හිතන්න. හැබැයි අපි දැනටමත් මේ අමාරු සාපේක්ෂ ප්‍රවේගයේ ගණන් හදලා තියෙනවා නම් අපිට විභාගයේදී ගිහිල්ලා ආයෙ හූල්ලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ. අපි පන්තියේදීත් අමාරු ගණන් හදලා තියෙනවා. සරල ගැටලු වලින් સિદ્ધාන්තය තේරුම් ගන්නවා පුතේ. සංකීර්ණ ගැටලු හදනවා විභාගයේ අරමුණු කරගෙන. කවුරු හරි කෙනෙක් පුතේ સિદ્ધාන්ත කොටස් ටික විතරක් තේරුම්ගෙන විභාගේ වාඩි වෙලා වැඩක් තියනවාද? නෑ. හේතුව ඇයි? එතකොට එයාට පාඩම දන්නවා. උදාහරණයක් විදිහට එයාට සාපේක්ෂ ප්‍රවේගය පුළුවන්. හැබැයි ගණන් හදන්නයි බැරි. පැහැදිලි නේද? නමුත් අපිට ඕන වෙන්නේ સિદ્ધාන්ත කොටස දැනගන්න විතරක් නෙමෙයි විභාගේ ගණන් හදන්නත් ඕන වෙනවා. ඒ නිසා තමයි මේ අමාරු ගණන් පැහැදිලි කරලා තියෙන්නේ. ඔයා කරන්නේ මොකද්ද? මේ ගාන හදන ක්‍රමවේදය මොකද්ද පුතේ? වීඩියෝ එක නතර කරා. ගාන ලියාගත්තා. තනියම හදන්න ඔට්ටු වුණා. හදන්න පුළුවන් වෙන්න හෝ බැරි වෙන්න පුළුවන්. ආයේ මගේ උත්තරෙත් එක්ක සසඳලා බලනවා. හදපු අයත් මගේ මේ පැහැදිලි කිරීම අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඔයාලා කල්පනා නොකරපු තැන්, ඔයාලා ඒවා අහම්බෙන් හැදුන තැන් හරි මම නිරවුල්ව තියරිය කියලා දෙනවා. මෙන්න මේක මේ විදිහට තමයි උනේ. ඔන්න බලන්න. ඕලක්ෂයකදී ඇල්පා සුළු කෝණයක් ආනතව එකිනෙක ඡේදනය වන මාර්ග දෙක. එහෙනම් පාරවල් දෙකක කතාවක් තියෙන්නේ. A හා B රථයන් පිළිවෙලින් U හා V ප්‍රවේග වලින් O දෙසට චලිත වෙනවා. එහෙනම් මාර්ග දෙකක් තියෙනවා. ඡේදනය වෙන්නේ ඇල්පා. ඇල්පා කියන්නේ සුළු කෝණයක්. කොහෙටද මේ දෙන්න යන්නේ? O ලක්ෂයට යන්නේ. ඒ දෙන්නගේ ප්‍රවේග මොනවද? V හා U. හැබැයි කතුවරයා මෙතනදී තවත් සැඟවිච්ච දත්තයක් දෙනවා. U කියන එක්කෙනා විශාලයිලු V cos ඇල්පාට වඩා. කලින් ගණන් අධ්‍යයනය කරපු ඔයාලට පුතේ මේ දත්තය දීමේ වැදගත්කම දැන් තේරෙන්න ඕනේ. ඇයි මේ දත්තය දෙන්නේ නැත්තේ? ඔයාලට ප්‍රවේග ත්‍රිකෝණය අඳිද්දී ඒ ප්‍රවේග ත්‍රිකෝණය සුළු කෝණිද, මහා කෝණිද, නැත්නම් ඍජු කෝණිද ප්‍රවේග ත්‍රිකෝණය වෙන්නේ කියන එක හිතන්න තමයි. එහෙනම් කතුවරයා මේ දත්තය දීලා තියෙන්නේ. හරි. t සමානයි බිඳුවේදී a හා b රථයන් O ලක්ෂයට s මීටර සමාන දුරින් පිහිටයි. එහෙනම් මේ දෙන්න ආරම්භයේදී O දෙසටම තමයි එන්නේ. හැබැයි දෙන්නම ඉන්නේ පුතේ S මීටර සමාන දුරින්. A හා B අතර කෙටිතම දුර සොයා. එහෙනම් පළවෙනියටම තියෙනවා කෙටිතම දුර හොයන්න. එතනින් ගාන නතර වෙන්නේ නැහැ. තව කොටසක් දීලා තියෙනවා එනයින් හදන්න. එනයින් කියන එකේ තේරුම දැන් ඔයාලා මේ ලබාගත් ප්‍රතිඵලයේ භාවිතයෙන් හදන්න කියන එක නේද? පුතේ ලබාගත් ප්‍රතිඵලයේ භාවිතයෙන් හොයන්න තව කොටසක් තියෙනවා. ඒකෙදී U වලට ආදේශ කරන්නලු 2V කියන එක. එහෙම නැත්නම් 2V තියෙන තැනට ආදේශ කරන්නලු U කියලා. ඇල්පා තියෙන තැනට ආදේශ කරන්නලු අංශක 60 කියලා. ආන් එතකොට කෙටිතම දුර S බෙදීම 2 බව පෙන්වන්නලු. හරි. මට කියන්න ඇයි කතුවරයා මේ එනයින් කියන කොටසක් මේ ගානට සම්බන්ධ කරන්න ඇත්තේ? එයාට මෙතනින්ම කෙටිතම දුර හොයන්න කියලා ගාන නතර කරන්න තිබ්බනේ. එහෙම නතර කරන්නේ නැතුව ඇයි මේ වගේ දෙයක් අල්ලගත්තේ ගානට? ඒකට හේතුව පුතේ ඇප්ලයිඩ් පේපර් එකේදී දරුවන්ට නිශ්චිතව කියන්න පුළුවන්ද A හා B අතර තමන් හොයපු කෙටිම දුර හරි උත්තරේද වැරදි උත්තරේද කියලා? බෑ. ඇයි? මෙතනදී කෙටිම දුර බව පෙන්වන්න කියලා එකක් නැහැ. කෙටිම දුර හොයන්න විතරනේ තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඔයා හදාගෙන යද්දි ඔයාට ආපු කෙටිතම දුර කියන උත්තරේ හරිද වැරදිද කියලා හොයාගන්න එයා දෙන ඉඟිය තමයි මේක. ඔයාට කෙටිම දුරට ආපු උත්තරේ U තියෙන හැම තැනටම 2V ඇල්පා තියෙන හැම තැනටම අංශක 60යි ආදේශ කරාම ඒක S බෙදීම 2ක් බවට පත් වෙනවා නම් ඔයා මෙතනදී හොයපු කෙටිම දුර කියන එක හරි.
හැබැයි S බෙදීම දෙකක් බවට පත් වෙන්නේ නැත්නම් ඔයා මෙතනදී හොයපු කෙටිම දුර කියන උත්තරේ වැරදි. එහෙනම් තේරුම් ගන්න මේ වගේ ඉඟියක් තවත් මේ ගානට එල්ලලා තියෙන්නේ පුතේ. ඔයා කෙටිතම දුර කියන හොයන උත්තරේ හරිද වැරදිද කියලා නිශ්චය කරලා දැනගන්න. හරි. දැන් අපි ගාන හදන්න පටන් ගන්නවා පුතේ. බලන්න මෙතනදී කතුවරයා කියනවා එකිනෙකට ඡේදනය වෙන A හා මාර්ග දෙකක් තියෙනවා. මේ මාර්ග දෙකේ තමයි A හා B රථයන් එන්නේ කියලා. හරි. පුතේ ඔයාට මෙන්න එක මාර්ගයක්. මෙන්න තව මාර්ගයක්. මේ දෙන්න ඡේදනය වෙන කෝණය ඇල්ෆා. මෙන්න මේක ඕලක්ෂය කියලා ගන්න බැරිද? පුළුවන්. කොහොම අරගෙන කෙනෙක්ට ගන්න පුළුවන් මෙන්න මේ හරිය තමයි A ඉන්නේ. මේ හරිය තමයි B ඉන්නේ. මේ දෙන්නම මේ පැත්තට චලනය වෙන්නේ O පැත්තට චලනය වෙන්නේ. ඔහොම කෙනෙක්ට රූපයක් ඇඳගෙන ගාන හදාගෙන යන්නත් පුළුවන්. පැහැදිලිද? තව කෙනෙක්ට පුතේ මෙන්න එකපාරක් මෙන්න තව පාරක් මේන් කෝණය ඇල්ෆා. ඔය විදිහට පාරවල් දෙක ඇඳගෙන ගාන හදාගෙන යන්නත් පුළුවන්. තව කෙනෙක්ට පුතේ මෙන්න එකපාරක් මෙන්න එකපාරක් මේ කෝණය තමයි ඇල්ෆා. ඔන්න ඔය ආකාරයෙන් ගාන හදාගෙන යන්නත් පුළුවන්. මට කියන්න මේ රූපවල තුනේ තියෙන වෙනස මොකද්ද? මේ රූපවල තුනේ අපි හිතමු මෙහෙම මෙන්න මේ රේඛාව අපි හිතමුකෝ සිරස් නැහැ කියලා. ඔන්න බලන්නකො මේ රේඛාව සිරස් නැහැ කියලා අපි හිතනවා. ඒ කියන්නේ මේ වගේ කියලා හිතනවා. මෙහෙම ගමු. මෙන්න මේ වගේ එකක්. ඔහොම හිතන්න. දැන් මේ රූපවල තුනේ පැහැදිලි වෙනස්කම් තියෙනවා. මොනවද මේ රූපවල තුනේ තියෙන පැහැදිලි වෙනස්කම්? මෙන්න මේකෙදි එකපාරක් සිරස්ව මං ඇඳලා තියෙනවා අනිත් එක මේකට ඇල්පානතයි. මෙතනදී එකපාරක් මේ විදිහට තිරස් රේඛාවකින් නිරූපණය කරලා තියෙනවා ඒකට අනිත් එක්කෙනා ඇල්පානතයි. මෙතනදී එකම රේඛාවක් අපේ පොතේ තිරසටවත් සිරසටවත් නැහැ. අපේ පොතේ තිරසටවත් සිරසටවත් නැහැ. එහෙනම් මට කියන්න ඔයාලා කපටි වෙලා මේ රූප තුනෙන් පුතේ මොන රූපයද ගාන හදන්න ආරම්භක රූපේ විදිහට තෝරන්න. ඔයාලා කිසිම වෙලාවක පුතේ මෙන්න මේ ආකාරයේ රූපයක් ගාන හදන්න තෝරගන්න එපා. ඒ රූපය වැරදි කියන එක නෙමෙයි මම අර්ථවත් දක්වන්නේ. ඒ රූපය තෝරගෙන ගාන හදන්න ගියොත් ඔයාලා අමාරුවේ වැටෙනවා කියන එක. මේ වගේ රූපයක් තෝරගත්තට කමක් නැහැ. මේ වගේ රූපයක් තෝරගත්තට කමක් නැහැ. හේතුව ඇයි? පුතේ අපි ගණන් හදද්දී හැම වෙලෙම අපිට හුරු තියෙන්නේ තිරස් රේඛාවල් එක්ක කෝණ මනින්න සිරස් රේඛාවල් එක්ක කෝණ මනින්න ආන් ඒ වගේ ක්‍රමවේදයක් නේ අපිට හුරු වෙලා තියෙන්නේ. එතකොට තිරසටත් නැති සිරසටත් නැති මේ වගේ රේඛාවල ඉඳන් ප්‍රවේග ත්‍රිකෝණ මනින්න කෝණ ලකුණු කරන්න ගියාපුවම ඔයාලා ගානේ අතර මැද්දේදීම අමාරුවේ වැටෙනවා. ඒ කියන්නේ මේ ක්‍රමය වැරදි කියන එක නෙමෙයි. අපිට මේ ක්‍රමය හුරු නැහැ. පැහැදිලිද? ඒ නිසා රූපය තෝරගද්දී මේ පාරවල් දෙකේ එක රේඛාවක් පොතේ හැටියට තිරස් වෙන විදිහට හෝ පොතේ හැටියට සිරස් වෙන විදිහට තෝරගෙන තමයි පුතේ ගාන ආරම්භයේදීම හදන්න පටන් ගන්නෙ. ඒක වැදගත් දෙයක්. ඒක සටහනක් දාලම ලියා ගන්න. මේ රූප නිවැරදිව තෝරන විදිහ. එතන වරද්ද ගත්තොත් විනාඩි 15ක් ගාන හැදුවත් ඒ 15ම අපරාධ පුතේ. ඔයා ගාන හදන්න බෑ සංකීර්ණයි මේක මට බෑනේ කියලා අතාරින තත්වයටමපත් වෙනවා. එහෙනම් පළවෙනි තර්කය තමයි නිවැරදි රූපයක් ඇඳ ගැනීම. නිවැරදි රූපයක් ඇඳගදිද්දී පොතේ හැටියට එක රේඛාවක් තිරස් වූ සිරස් වන ආකාරයෙන් තෝරා ගැනීම තමයි වැදගත්ම දේ. දැන් ඔන්න පුතා මම රූප සටහන ඇඳලා තියෙනවා. දැන් මේ රූප සටහන භාවිතයෙන් තමයි මම ගාන හදාගෙන යන්නේ. එතකොට ඔයාගේ රූප සටහන මගේ රූප සටහනට සමාන වෙන්න උවමනාවක් නැහැනේ. හැබැයි අවසාන උත්තර සමාන වෙන්න ඕනේ. හරි. දීලා තියෙන දත්ත ලකුණු කරමු. t සමානයි බිඳුවේදී O ලක්ෂයට s දුරින් තමයි A රතේ තියෙන්නේ. s දුරින් තමයි B රතේ තියෙන්නේ. එහෙනම් මෙතන තමයි t සමානයි බිඳුව. ආන් මේ වෙලාවේදී මාර්ග දෙක අතර කෝණය ඇල්ෆා. එහෙනම් එක දත්තයක් තියෙනවා. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුරත් s මෙතන ඉඳන් මෙතෙන්ට දුරත් s. පැහැදිලිද? හරි. ඕනනම් ඒකත් මම නිකන් දලව මතක් කරගන්නම්. මෙන්න මේ දුර s. මෙන්න මේ දුර s. මේවල් s. හරි. දැන් හරි. ඔයාට ගානේ හදාගෙන යනකොට තව මොන හරි දේවල් අපිට ඕන වෙයි. ඒවා අපි පස්සේ බලමු. දැනට ওই ටිකනේ දත්ත. තව ප්‍රවේග ලකුණු කරගන්න ඕනේ. කොහොමද?
පුතේ ප්‍රවේගයක් තියෙනවා A කියන මෝටර රථයට A කියන රථයට නැත්තම් O දෙසට මොකක්ද මේ ප්‍රවේගය? මෙයාගේ ප්‍රවේගය U පුතේ කොහෙටද O දෙසට. ඔන්න ලකුණු කරා. ඊළඟට ප්‍රවේගයක් තියෙනවා පුතේ B කියන කෙනාට පොළවට සාපේක්ෂව කොහෙටද O දෙසට. O දෙසට කියන්නේ මේ පැත්තට. එයාගේ ප්‍රවේගය V. ඒකේ දිශාව ලකුණු කරන්න ඕන නිසා මෙන්න මේ කෝණය ඇල්ෆා. අන්න දැන් පහසුයි නේද? එයි දැන් මේක එක රේඛාවක් තිරස් නිසා අපිට තිරසත් එක්ක තමයි මේ ප්‍රවේගය ඉදිරිපත් කරන්න. පැහැදිලි නේද? ආන් ඒ නිසා තමයි මම කිව්වේ මේ එක රේඛාවක් තිරස් වෙන්න හෝ සිරස් වෙන්න ඇඳ ගන්න කියලා. දැන් ওই ටික හරි නේද? හරි. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ යොදන්න වෙනවා. ඇයි මට කියන්නකෝ සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ යොදන්නේ? අපි කිව්වා දරුවනේ කෙටිම දුර කිය හොයද්දී එක වස්තුවක් නිසල කරගන්න ඕනේ කියලා. දැන් ඔයාලා මට කියන්න මේ A කියන කෙනාද නිසල කරගන්නේ අපි B කියන කෙනාද නිසල කරගන්නේ. හා මම B නිසල කරගන්න ඕන. B නිසල කරනවා නම් අපි තෝරගන්න ඕනේ B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. ඒකේ තේරුම B නිසලයි කියලා සැලකුවොත් A ගේ ප්‍රවේගය. ඔන්න ලකුණු කරනවා. දැන් මේව නැවත නැවත කියන්න උවමනාවක් නැහැ. ඔන්න ලකුණු කරා. මේකේ තේරුම B නිසලයි. දත්ත ආදේශ කරා. AE කියන්නේ පුතේ මේ පැත්තට U ධන. EB කියන්නේ විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ පුතේ. ඒක වීමයි දිශාව මාරු වෙනවා. ඉස්සරලා දිශාව තිබ්බේ O පැත්තට අකුරු දෙක මාරු නිහින්දා මේක. දැන් එහෙනම් මේකේ ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න ඊළඟට මොකද්ද කරන්න ඕනේ? දෛශික දානවා. ඒව දැන් අපි දන්නවා. මේක PQ දෛශිකය නම් මේක මොකක් වෙනවද? QR දෛශිකය. PQ දෛශිකයට QR දෛශිකය එකතු වුනහම ලැබෙන උත්තරේ PR. ආදේශ කරන්න. මේක P මේක Q. මේකට ආදේශ කරන්න. මේක Q මේක R. ඔන්න එහෙනම් දෛශිකත් ආදේශ කරා. දැන් එහෙනම් මේ ටික භාවිතයෙන් අපි මොකක් අඳිනවද? ප්‍රවේග ත්‍රිකෝණය අඳිනවා. හොඳට පැහැදිලිව ඔයාලා උත්තර ලියන්න. දැන් අපි ගණන් කීපයක් හදලා තියෙන නිසා පුතේ මම වේගෙන් මේවා පැහැදිලි කරන්න. ඔන්න ප්‍රවේග ත්‍රිකෝණය ඇඳා. අඳින්න බලන්න PQ දෛශිකය මෙහෙට ඇඳා. හොඳට මේ පැහැදිලි කිරීම හැමෝම අහගන්න. බලන්න ඔන්න U. ඔන්න V. මොකද මෙතන වැදගත් දෙයක් මට කියලා දෙන්න තියෙනවා. මේ කෝණය ඇල්ෆා. මේ පැත්තට V. දැන් දරුවනේ ඔයාලා දන්නව නේද මේක P. ඔයාලා දන්නව මේක Q. එහෙනම් මේ රේඛාවේ කොහේ හෝ තැනක නේද R තියෙන්නේ. එතකොට කතුවරයා අපිට මේ රේඛාවේ කොහේ හෝ තැනක R තියනවා කියලා දීලා මේ UV අතර සංසන්දනයක් දීලා තියනවද? නෑ. ගානේ කිසිම තැනක අපිට UV අතර සංසන්දනයක් දීලා තිබුණේ නෑ. කතුවරයා දීලා තිබුණේ U කියන එක්කෙනා විශාලයි V cos alpha කියන එක විතරයි. එහෙනම් අපිට මේ ගානේදී නිවැරදි ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න පුතේ UV අතර සම්බන්ධයක් නොදී U කියන එක විශාලයි V cos alpha කියන දත්තේ නේද දීලා තියෙන්නේ. එහෙනම් අපි ඒකට ගැලපෙන විදිහට නේද මේ රූපය අඳ ගන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් ඔන්න ඒකට ගැලපෙන විදිහට මේ රූපය අඳින හැටි තමයි මම කියලා දෙන්නේ. හොඳට තේරුම් ගන්න එක. දැන් මේ දත්තෙන් ප්‍රවේග ත්‍රිකෝණය තෝරන හැටි වෙනවා. හරි. ඔයා හිතන්න මේ රූපේ දැන් මෙතන U තියෙනවනේ. U කියලා කෙනෙක් මෙතනත් ඉන්නවා. හැබැයි මේකේ V තිබ්බට V cos alpha කෙනෙක් නැහැ නේද? එහෙනම් අපි මේ රූපය තුල පුතා මේ අසමානතාවයට සම්බන්ධ කරන්න V cos alpha පදයක් හදා ගන්න ඕනේ. V cos alpha පදයක් හදාගන්න මම ඔන්න පුතේ මෙන්න මෙතෙන්ට ලම්බයක් හදිනවා. ඔන්න ලම්බයක් ඇඳ කියලා හිතන්න. ඔන්න ලම්බයක් ඇඳයි. හරි. දැන් මෙතන හැදිලා තියෙනවා නේද ඍජුකෝණී ත්‍රිකෝණය. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය V නම්. කර්ණය V නම්. පැහැදිලිද? කර්ණය V නම් මෙන්න මේ පාදයේ දිග ලියන්න පුළුවන් තව විදිහක් මොකද්ද? කර්ණය V නම් බද්ධ පාදයේ ලියන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග ලියන්න පුළුවන් V ඇසුරින් V cos alpha කියලා. පැහැදිලිද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග ලියන්න පුළුවන් V cos alpha කියලා. එහෙම වුණොත් V cos alpha වලගේ U ට සමානයි මෙන්න මේ වගේ ත්‍රිකෝණයක. පැහැදිලිද? එහෙනම් මේ වගේ විදිහට ත්‍රිකෝණයක් ඇඳලා V cos alpha කියන දුර U ට සමානයි. හැබැයි එහෙම දීලා නැහනේ. එහෙනම් මේ රූපේ වැරදි. හරි. අපි හිතමු V කියන කෙනා මෙතනින් ඉවරයි කියලා.
v කියන කෙනා මෙතනින් ඉවරයි කියලා හිතලා මේකට ලම්බයක් අඳින්න ඕම. ඔන්න ඔහොම හිතන්න. දැන් මේ පොඩි ඍජු කෝණී ත්‍රිකෝණේ මෙන්න මේ පොඩි ඍජු කෝණී ත්‍රිකෝණේ කර්ණය මොකද්ද? v. කර්ණය v. මේ කර්ණයේ ඇසුරින් බද්ධ පාදයේ ගත්තොත් මොකද? ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දිග ගත්තොත් v cos alpha. ආන් ඒ වෙලාවේදී නම් මෙතන ඉඳන් මෙතෙන්ට දිග v cos alpha මේ ටික u. එහෙනම් ඒ විදිහට අපි මෙතන අවසාන ලක්ෂය කියලා තෝරගත්තොත් පුතේ මේ v cos alpha කියන දුර u ට වඩා අඩුයි නේද? එහෙනම් මේක හරි. මේක හරි වෙන්න නම් ඔය PQR කියන ලක්ෂය පුතේ මේ හරිය නෙමෙයි තියෙන්නේ. R කියන ලක්ෂය මේ හරිය තියෙන්නේ. පැහැදිලිද ඒක තෝරුප හැටි. එහෙනම් R කියන ලක්ෂය මෙතන වෙනවා නම් U සමාන වෙන්න ඕනේ V cos alpha ට. R කියන ලක්ෂය මෙතන වුණොත් V cos alpha ට වඩා U කියන එක අනිවාර්යයෙන්ම වැඩි. ඒක හිතුවේ මේ දුර හා මේ දුර අතර සංසන්දනය. අපි පළවෙනි වීඩියෝ වල ඕවා නිරවුල්ව කියලා දීලා තියෙනවා. එහෙනම් R මෙතන නම් පුතේ අපිට PR දෛශිකයේ වෙන්නේ මේවා දැන් අපිට අදාළ නැහැ. ඔන්න මකලා දැම්මා. හේතුව ඔයාලට ඒවා තේරුම් කරන්න විතරයි මම යන්නේ. එහෙනම් PR කියන්නේ මෙන්න මේක. පැහැදිලිද? ඔන්න PR. එහෙනම් PR කියන්නේ මෙහෙට. පැහැදිලිද පුතේ? PQR මෙන්න මේක තමයි අපේ දත්තවලට ගැලපෙන ප්‍රවේග ත්‍රිකෝණය. පැහැදිලිද? එතකොට මේ තියෙන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගයේ සම්බන්ධ දත්තයක්. මේ තියෙන්නේ මොකද්ද? පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගයට සම්බන්ධ දත්තයක්. හැබැයි දිශාව මාරු වෙලා. එහෙනම් මෙන්න මෙතනින් අපිට ලැබෙන්නේ මොකද්ද? මෙතනින් ලැබෙන්නේ පුතේ B නිසල වෙලාවේදී A ගේ ප්‍රවේගය පිළිබඳ සංරචකයක්. නිකමට අමතකයට මතක් කරන්න. මෙතනින් අපිට ලැබෙන්නේ B නිසල වෙලාවේදී A ගේ ප්‍රවේගය සම්බන්ධ දත්තයක්. අපිට දැන් එහෙනම් පුතේ මෙන්න මේ රේඛාවට අදාළ මේ රේඛාවේ දිග හොයන්න වෙනවා ගාන ඉදිරියට හදාගෙන යන්න. ඊට අමතරව මෙන්න මේ කෝණය හොයන්න ඕනේ වෙනවා. හරි. මම මේ කෝණය θ කියලා දාන්න. මේ කෝණය මොකක් කියලා දැම්මද? θ කියලා දැම්මා. හරි. ඔන්න මේ කෝණය මොකක් වෙනවද? θ කියලා දැම්මා. දැන් ඔයාලා දන්න සෙල්ලම් දාලා පුතේ θ වලගේ හොයන්න විකල්පයක් ගන්න. PR රේඛාවේ දිග හොයන්න විකල්පයක් ගන්න. ඔන්න මං හොයන ඉක්මම්ම කෙටිම ක්‍රමයක්. හරි. මෙන්න මේ පොඩි ඍජුකෝණී ත්‍රිකෝණය දිහා බලලා මේ පොඩි ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය මොකක්ද? PR. එහෙනම් මේ පොඩි ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ සම්මුඛ පාදය. මෙතන මං S කියලා දාන්න. මෙතන S කියලා දාන්න. ඔන්න එතන S හරි. එහෙනම් මට ඔය පොඩි ඍජුකෝණී ත්‍රිකෝණයේ දිහා බලලා SR රේඛාවේ දිග කියන්න බලන්න. කර්ණය දන්නවනම් PR කියලා කෝණය θ නම් මේ සම්මුඛ පාදය මොකද්ද? PR sin θ. සම්මුඛ පාදය මොකද්ද? PR sin θ. ඔය SR කියන මෙන්න මේ රේඛාවේ දිගම හොයන්න බැරිද මේ ඍජුකෝණී ත්‍රිකෝණේ? පුළුවන්. මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණය V කෝණය ඇල්ෆා නම් සම්මුඛ පාදයේ V sin ඇල්ෆා. එහෙනම් V sin ඇල්ෆා කියන දිගත් PR sin θ කියන දිගත් SR ට සමාන වෙනවා. ඒ කියන්නේ මේ දෙන්න එකිනෙකට සමානයි පුතේ. අපිට ගන්න පුළුවන් මේක අංක 1 සමීකරණය. පැහැදිලිද? හරි. ඊළඟට දෙවෙනි ක්‍රමය. ඔන්න බලන්න මම මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන PQ දිග සලකනවා. ඔන්න PQ දිග. හරි. PQ දිග මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග U ට සමානයි නේද? එහෙනම් PQ දිග කෙලින්ම U ට සමානයි. ඔය PQ දිග තව විදිහකට හොයන්න බැරිද? පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග ධන, මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග ධන. මේ දිග හොයන්නේ කොහොමද? මේ පොඩි ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය PR, කෝණය θ නම් මේ දිග කියන්නේ මොකද්ද? PR cos θ. එහෙනම් ඔය PR cos θ කියන දිගට එකතු වෙන්න ඕනේ. මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මෙතන ඉඳන් මෙතෙන්ට දිග නේද? හරි. මේ දිග හොයන්නේ කොහොමද? මෙයාගේ කර්ණය V බද්ධ පාදය. කර්ණය V නම් බද්ධ පාදය V cos alpha. V cos alpha. ඔන්න ලිව්ව තව ප්‍රකාශනයක්. පුතේ මෙතන PR sin θ උක්ත කරගත්ත නිසා අපි මේකෙන් PR cos θ උක්ත කරගමු. එහෙනම් PR cos θ සමානයි කාටද? මෙයා එහා පැත්තට යනවා. U ඍණ V cos alpha අංක 2. මතකද කලින් ගණන් වලත් පුතේ
අපි මේ පරිද්දෙන් අංක 1 හා අංක 2 කියලා සමීකරණ ගොඩ නැගුවා. මේ අංක 1 තියෙන්නේ PR sin θ, අංක 2 තියෙන්නේ PR cos θ. ඔයාට දිශාව හොයවත් θ හොයන්න ඕන නම් එකෙන් 2 බෙදන්න tan θ උත්තරයක් ලැබෙනවා. ඔයාට PR හොයන්න ඕන නම් 1 වර්ග කරලා 2 වර්ග කරලා එකතු කරන්න. sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ එකයි හින්දා PR වලට උත්තරයක් හොයන්න පුළුවන්. එහෙනම් දැන් පුතේ ඔයා PR හොයන්න ඊළඟට tan θ හොයන්න. අපිත් හොයනවා. ඕනනම් එන්න මම 1 වර්ග කරලා 2 වර්ග කරලා එකතු කරනවා. කලින් මේ සුළු කිරීමම අපි කරපු නිසා පුතේ එතකොට එනවා PR වර්ගයේ වතාවක් cos වර්ගයේ θ ධන sin වර්ගයේ θ කියලා වම් අත පැත්ත, දකුණු අත පැත්ත එනවා v වර්ගයේ sin වර්ගයේ ඇල්ෆා ධන u ඍණ v cos ඇල්ෆා වල වර්ගය කියලා. මෙන්න මේ පදේ එකතුව පයිතගරස් සර්ව සම්බන්ධයෙන් එකක් වීම හේතු කොටගෙන පුතේ මෙතනින් අපිට ඉතුරු වෙන්නේ PR වර්ගය විතරයි. බලන්න ඔයා මේ ටික සුළු කරලා පද දෙකක අන්තරයක් වර්ග කරාම මෙතනින් පද 3ක් නිර්මාණය වෙනවා. ආන්ගේ නිර්මාණය වෙන එක පදයක් තමයි v වර්ගය cos වර්ගය ඇල්ෆා. ඒක මුලට ගන්නවා. එහෙනම් එතනින් එනවා v වර්ගය sin වර්ගය ඇල්ෆා ධන v වර්ගය cos වර්ගය ඇල්ෆා. තව මෙතනින් ප්‍රසාරණයෙන් u වර්ගයක් එනවා. තව මේ ප්‍රසාරණයෙන් ඍණ 2ක් uv cos ඇල්ෆා කියලා එනවා. නැවතත් පයිතගරස් සර්ව සම්බන්ධයෙන් මෙන්න මෙයා එකක් වුණාම පුතේ අපිට PR වලට උත්තරයක් ගන්න පුළුවන්. PR සමානයි වර්ගමූලය තුල v වර්ග ධන u වර්ග ඍණ 2ක් uv cos ඇල්ෆා කියලා. දැන් බලන්න එහෙනම් මෙතනින් අපිට PRට උත්තරයක් ගන්න පුළුවන් වුණා. ඒකට කලේ එක වර්ග කරලා දෙක වර්ග කරලා එකතු කරපු එක. හරි. ඔය ටික ඉවරුනම් පස්සේ අපිට tan θ හොයන්න පුළුවන්. tan θ හොයන්න අංක 1 සමීකරණයෙන් අංක 2 සමීකරණයේ බෙදනවා. එතකොට පුතේ sin θ cos θ බෙදලා tan θ හැදෙනවා. PRට PR කැපිලා යනවා. එහෙනම් tan θ සමානයි මොකක් කියලා අපිට ලැබෙනවද? v sin ඇල්ෆා බෙදීම u ඍණ v cos ඇල්ෆා කියලා එනවා. පැහැදිලිද? එහෙනම් මේ සුළු කිරීමම අපි කලින් ගානෙත් හැදුවා. කලින් ගානෙදිත් කියලා දුන්නා. ඒකයි මේ වේගයෙන් සුළු කරේ. දැන් අපි ආංගර ත්‍රිකෝණයේ භාවිතයෙන් පුතේ කවුරු දන්නවද? PR වලගේයක් දන්නවා. tan θ ගේ අගයක් දන්නවා. පැහැදිලිද? PR වලගේයක් දන්නවා. tan θ වලගේයක් දන්නවා. හරි. දැන් ඔයාලා මට කියන්නකෝ පුතේ මේ ගාන හදාගෙන යද්දී දැන් අපි කෙටිම දුරක්නේ හොයාගෙන යන්නේ. කෙටිම දුර හොයාගෙන යද්දී කලින් ගණන් හදපු අත්දැකීම් වලින් ඔයාලට මතකද tan θට අමතරව තව ඒවා වුණා අපිට මොනවද? sin θටත් ඕනුණා cos θටත් ඕනුණා නේද? ඒවා කොයි වලින් දැන් එහෙම sin θ හා cos θ ඕන වෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද? ඒකට ගණන් හදලා හුරුව තියෙන්න ඕන. නැත්නම් අපිට පේන කියන්න බැහැනේ. මේකෙදි මේක ඕන වෙයි, මේකෙදි මේක ඕන වෙයි කියලා පේන කියන්න බැහැනේ. එහෙනම් අපි කොහොමද එකපාරම මේ tan θ විතරක් මදි sin θ හා cos θටත් ඕන වෙයි කියලා කියන්නේ? අපිට කලින් ගණන් වල අපිට ආපු ප්‍රතිඵල වලින් අපිට කියකි ඒවා දෙන්නත් ඕනේ කියලා. එහෙනම් මෙතනදිම පුතේ ඔයා කපටිකමට tan θ දන්න නිසා මේක භාවිතයෙන් කවුරු හොයන්න ඕනද? sin θටත් හොයන්න, cos θටත් හොයන්න. පැහැදිලිද? ආන්ගේ හොයන sin θ හා cos θ පුතේ ගානේ අවසානයේදී ඔයාලට කෙටිම දුර හොයද්දී ඕන වෙනවා. පැහැදිලිද? ඔන්න දැන් ඒවා කපටිකමෙන් කරන දේවල්. හැබැයි ඒවා කාලය ඉතුරු කරගන්න අතිශයින්ම වැදගත්. මේ වේලාව පිළිබඳ ප්‍රශ්නයක්නේ. උසස් පෙළ පේපර් එකේ පුතේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ තනි ගානක් නෙමෙයිනේ. සම්පූර්ණ ලකුණු 150ක් ලැබෙන විනාඩි 25කින් හදලා ඉවර කරන්න ඕන ගානක එක කොටසක් විතරයි. එහෙනම් අපිට මේක විනාඩි 12ක් 13ක් ඇතුළත හදලා ඉවර කරන්න වෙනවා. එතකොට මේ සෙල්ලම් ඔක්කොම විනාඩි 10ක් 12ක් ඇතුළත දාද්දි පුළුවන් තරම් කෙටි ක්‍රම තමයි අපි අනුගමනය කරන්න ඕන. පැල් බැඳගෙන විනාඩි 30 40ක් මේ කොටස හැදුවට වැඩක් තියනවා. ඒක හපංකමක් නෙමෙයි. හරි නේද? එහෙනම් මෙතනදිම අපි පුතේ ආය ඔයාලා sin θ වලගේයත් හොයන්න, cos θ වලගේයත් හොයන්න. ඒක වෙනම ලියාගෙන තියාගන්න. ඒක ගාන හදන් යද්දි උවමනා වෙනවා. හරි. තව දෙයක් මෙතනදී මම පැහැදිලි කරන්න යනවා.
එන්නකො මේ රූප සටහනට. ඔන්න මේකත් වැදගත් පැහැදිලි කිරීමක්. හරි. දැන් මේ රූප සටහනක් ඇඳලා තියෙනවා මෙන්න මේ කෝණය θ. තේරුණාද? මට කියන්න දරුවනේ මේ θ ගැන අපි කතාව වෙනවනේ. මේ තියෙන්නේ මොකද්ද? θ. එතකොට මේ θ කියන කෝණය මං අර ආරම්භක රූප සටහන ගාවට ගෙනියනවා. එන්න ආරම්භක රූප සටහනට. ආරම්භක රූප සටහන කියන්නේ මේක. පුතේ මම නිකමට වගේ මේ A වල ඉඳන් B ට රේඛාවක් අඳින්න. ඔන්න AB රේඛාව. පැහැදිලිද? ඔන්න AB රේඛාව ඇඳා. දැන් කතුවරයා මේක ඇල්ෆා කියලා දීලා තිබ්බට මේක අංශක ගන්න අපි දන්නවද? දන්නේ නැහැ. තාම කෙටිතම දුර හොයනකම් ඇල්ෆා වලගේ අංශක 60ක් නෙමෙයි. ඇල්ෆා වලගේ කීයක්ද කියලා අපි දන්නේ නැහැ. මම මෙන්න මේ කෝණය බීටා කියලා ගත්තොත් මට උවමනා වෙන්නේ හොඳට තේරුම් ගන්න මේ බීටා කියන කෙනාද විශාල නැත්නම් එන්න ආපහු ප්‍රවේග ත්‍රිකෝණයට මෙන්න මේ ප්‍රවේග ත්‍රිකෝණයේ තියෙන θ ද විශාල කියලායි මගේ ප්‍රශ්නය. මොකද්ද මගේ ප්‍රශ්නය? මේ ගාන හදාගෙන යද්දී මතු ප්‍රයෝජනය සඳහා අපි අතනදී sin θ හෙව්වා cos θ හෙව්වා. ඒ වගේම මතු ප්‍රයෝජනය සඳහා මට වැදගත් අර බීටා කියන කෙනාද විශාල නැත්නම් මේ මෙතන තියෙන θ කියන කෙනාද විශාල කියන එක මට වැදගත්. හොඳට කල්පනා කරන්න බීටාද විශාල වෙන්නේ θ ද විශාල වෙන්නේ කියලා. අපි දැන් ලබාගත් ප්‍රතිඵල සාරාංශ වෙන විදිහට මෙන්න රූප සටහනක් ඇඳා. දැන් මේක තමයි අපි ගත්ත ප්‍රවේග ත්‍රිකෝණය. මෙන්න පළවෙනි සමීකරණයේ PR sin θ සමානයි V sin α. මෙන්න ඊළඟට අපි ගත්ත දෙවෙනි සමීකරණය PR cos θ සමානයි u ඍණ V cos α. ඊළඟට ඔය දෙන්නගෙන් අපි ගත්ත PR ට උත්තරේ මෙන්න මේකයි කියලා. ඊළඟට tan θ ට උත්තරේ මෙන්න මේකයි කියලා ගත්තා. අපි කිව්වා මේ ගාන හදාගෙන යනකොට අපිට sin θ හා cos θ වුණ වෙනවා කියලා. හරි. පුතේ බලන්න මේ ලබාගත් අංක 1 සමීකරණය භාවිතයෙන් මෙන්න මේ අංක 1කින් අපිට sin θ තනි කරගන්න පුළුවන් මොකක් කියලාද? sin θ තනි කරගත්තොත් v sin α බෙදීම PR. එහෙනම් ඔන්න ඔය පරිද්දෙන් අපිට මේකෙද්දි sin θ තනි කරගන්න පුළුවන්. දැන් අපිට මෙතන PR ට ආදේශ කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? නෑ. අපිට දැනටම PR කියලා තියාගත්තා නම් ඇති. හේතුව PR වල අගේ හොයලා ඉවරයි. දැන් ආයේ මෙතෙන්ට PR කියන එකට අර වර්ගමූල ප්‍රකාශනයේ ලියන්න ගියොත් ඒ ලියපුවම වැරදිද? වැරදි නෑ. නමුත් ලියන්න වෙලාව යනවනේ. ඒ නිසා මේක මෙතනින් නතර කරන හොඳටම ප්‍රමාණවත්. දැන් අපි sin θ වලගේ දන්නවා. මෙන්න මේකෙන් අපිට පුතේ cos θ හොයන්න බැරිද? පුළුවන්. cos θ සමානයි මෙන්න මේ පදය බෙදන්න ඕනේ PR ගෙන්. මොකද්ද? u ඍණ v cos α බෙදන්න ඕනේ PR ගෙන්. කලින් වගේම PR වලට ආදේශ කරන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව අපි දැනටමත් PR හොයලා ඉවරයි. එහෙනම් sin θ දන්නවා, cos θ දන්නවා, tan θ දන්නවා, PR දන්නවා. දැන් ওই ටික භාවිතයෙන් ගාන හදන්නනේ දෙන්නේ. හරි. දැන් ඔන්න තව පැහැදිලි කිරීමකට යනවා. හොඳට අහගන්න. පුතේ අපි ආපු ප්‍රවේග ත්‍රිකෝණය මතක් කරගමු. මෙන්න මේක u මේක v කියලා ගන්න. දැන් එතකොට අපි මෙන්න මෙහෙම ලම්බයක් ඇන්දොත් ඔහොම ලම්බයක් ඇන්දොත් මට කියන්නකෝ මෙන්න මේ කෝණය ඇල්ෆා මෙන්න මේ පාදයේ දිග v නම් මේ පාදයේ දිග u කියන එක අමතක කරන්න. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය v ඇසුරින් මට කියන්න මේ බද්ධ පාදයේ දිග ලිව්වොත් බද්ධ පාදයේ දිග මොකක් වෙනවද? v cos α. එතකොට මේ v cos α කියන දිග නේද u ට සමාන වෙන්නේ. එහෙනම් මේ වගේ ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණය වෙන්න නම් u වල අගය සමාන වෙන්න ඕනේ v cos α ට. හැබැයි කතුවරයා එහෙම දීලා තිබ්බේ නැහැනේ. v වලගේ විශාලයි u වලගේ විශාලයි v cos α කියලායි දීලා තිබ්බේ. පැහැදිලිද? ඒක තේරුණාද? හරි. දැන් අපි ඊට චූට්ටක් මෙහායින් රේඛාවක් ඇන්දොත් මෙන්න මෙහෙම. ඔහොම රේඛාවක් ඇන්දොත් දැන් අපි මේ කතාව අමතක කරලා මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග තමයි v කියලා ගන්න. එහෙනම් මේ දිග v නම් මේ දිග මොකද්ද? v cos α. දැන් එහෙනම් අපිට මේ රතු පාට රේඛාවට අදාළව හිතුවොත් v cos α කියන දිගට වඩා u
විශාලයි. එහෙනම් මේ මෙතනින් මේ ප්‍රවේග ත්‍රිකෝණය නතර කරලා මේ ලක්ෂය r කියලා තෝරගත්තොත් වැරදිද හරිද? ඒක හරි. ඇයි? මෙතන r කියලා තෝරගත්තොත් v cos alphaට වඩා u විශාලයි. හැබැයි මෙතන r කියලා තෝරගත්තොත් වැරදි. ඒකට වැරද්දට හේතුව v cos alpha එතකොට u ට සමානයි. හරි. තව කෙනෙක් මෙන්න මෙතන r කියලා තෝරගන්නවා. මෙතන r කියලා තෝරගත්තොත් අපි මෙතන r කියලා තේරුවා, මෙතන r කියලා තේරුවා, දැන් මෙතන r කියලා තේරුවොත් මේ ටික මොකක්ද? v. එහෙනම් මේ ටික මොකක්ද? v cos alpha. එතකොටත් v cos alphaට වඩා u විශාලයි. එහෙනම් මෙහෙම ඇඳත් ඒක හරි. ඒ කියන්නේ මෙතන r කියලා තේරුවත් හරි. පළවෙනි අවස්ථාව මේක ගත්තොත් මේක තමයි pr, මේ අවස්ථාව ගත්තොත් මේක තමයි pr, මේ අවස්ථාව ගත්තොත් මේක තමයි pr. ඔහොම වෙනවනේ. තේරුණාද? හරි. දැන් ඔය කතා තුනක් මම පැහැදිලි කරා. ඒක හොඳටම හිතන්න. ඊළඟට මෙන්න මේ u දිගට සමානව මම මෙතන u දිගක් තේරුවා කියලා හිතන්න. මම කෙටියෙන් පැහැදිලි කරන්නේ. මෙන්න මේ u දිගට සමාන u දිගක් මෙතන තේරුවොත් මෙන්න මේ හරිය නේද u තියෙන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ට දිග අපි u කියලා හිතමු. එහෙනම් මම මෙහෙම රේඛාවක් ඇන්දොත් මෙතන ඉඳන් මෙතෙන්ටත් u, මෙතන ඉඳන් මෙතෙන්ටත් u. එහෙනම් මේ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක් වෙනවද? මේ කළු පාට රේඛාවෙන් සම්බන්ධ සමද්විපාදී වෙනවා. පැහැදිලිද? මේ රේඛාවත් u, මේ රේඛාවත් u නම් මේක සමද්විපාදී. එහෙනම් මේ කෝණයේ අගය කීයක් වෙයිද? මේ කෝණයේ අගය. මේ කෝණයේ අගය මොකක් වුණත් ඒක අනිවාර්යෙන් මේකට සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ කෝණයේ අගය x නම් මේ කෝණයේ අගයත් x. එතකොට 2x ධන ඇල්ෆා සමානයි 180යි. එහෙනම් x සමානයි 90 ඍණ ඇල්ෆා බෙදීම 2යි. ඔහොම නේද වෙන්නේ? පැහැදිලිද? හරි. ඔයා ගාන හදාගෙන යනකොට පුතේ මෙන්න මේ ලක්ෂයට මෙහායින්, ඒ කියන්නේ මෙන්න මේ කොටසක තැනක r තියනවා කියලා ගත්තොත් මේ රේඛාව තිරසත් එක්ක හදන කෝණය, ඒ කියන්නේ මෙන්න මේ චූටි කෝණය x ට වඩා අඩුයි. පැහැදිලිද? මෙන්න මේ පරාසයේ r තියනවා කියලා ගත්තොත් මේ pr එක තිරසත් එක්ක හදන කෝණය x ට වඩා අඩුයි. හැබැයි දැන් මෙතන විතරනේ r තියෙන්න බැරි. එතනින් මෙහා ඕනෑම තැනක තියෙන්න පුළුවන්. මේ පරාසයේ r තියනවා කියලා ගත්තොත් ඔය PR රේඛාව තිරසත් එක්ක හදන මෙන්න මේ කෝණය x ට වඩා වැඩි. පැහැදිලිද? මෙතන r තියනවා කියලා ගත්තොත් ඔය PR රේඛාව තිරසත් එක්ක හදන කෝණය x ට සමානයි. පැහැදිලිද? ඔන්න ඔය වගේ කතා තුනක් මෙතනදී ගැප් වෙලා තියෙනවා. යම් හේකින් කතුවරයා මේ ගානේ මෙන්න මේ දත්තය විතරක් නොදී මේකට අමතරව මෙන්න මෙහෙම කෑල්ලකුත් මේකට සම්බන්ධ කරා කියලා හිතන්න. ඔහොමත් කෑල්ලක් සම්බන්ධ කරා නම් ඒකේ තේරුම මොකද්ද? u ට වඩා v cos alpha අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? හැබැයි v cos alpha ට වඩා නෑ, මේක මෙහෙමත් හිතන්නකෝ. එක්ක මෙහෙම. තව කෙනෙක්ට ඕක තව දත්තයක් v ට වඩා u අඩුයි. ඔහොම දෙන්නත් පුළුවන්. ඔන්න ඒ වගේ තවත් දත්ත දීලා තිබ්බනම් පුතේ අපිට ස්ථීරවම කියන්න පුළුවන් මේ ප්‍රවේග ත්‍රිකෝණ සෙට් එකද හරියන්නේ නැත්නම් මේකද හරියන්නේ නැත්නම් මේ අටසෙක් කොහෙද ප්‍රවේග ත්‍රිකෝණය හරියන්නේ කියලා කියන්න පුළුවන්. පැහැදිලි නේද? නමුත් මේ දත්තේ විතරක් දීලා තිබීම තුල අපිට ස්ථීරවම කියන්න බෑ මේකද හරි කියලා ස්ථීරවම කියන්න බෑ. පැහැදිලි නේද? ඒ නිසා පුතේ හොඳට තේරුම් ගන්න. කෙනෙක්ට මේ විදිහට ඇඳ හැකි. එතකොට PR රේඛාව තිරසත් එක්ක හදන කෝණය x ට වඩා අඩුයි. මේ හරියේ PR තෝරගත්ත හැකි. එතකොට PR කියන රේඛාව තිරසත් එක්ක හදන කෝණය x ට වඩා වැඩි. මොකක්ද මේ x කියලා ගත්තේ පුතේ? x සමානයි 90 ඍණ ඇල්ෆා බෙදීම 2යි. අපිට මෙන්න මෙයා වැදගත් වෙනවා ආයේ කොතෙන්ද? එන්න මෙතෙන්ට. පුතේ මේ දුරත් x නම් මේ දුරත් s නම් මේ ඇඳිලා තියෙන්නේ මොකද්ද? සම ද්විපාදී ත්‍රිකෝණයක්. ඒ සම ද්විපාදී ත්‍රිකෝණයේ මේ කෝණය මොකක්ද? ඇල්ෆා.
එහෙනම් අනිවාර්යයෙන්ම මේ බීටා කියන කෝණය අර රූපේ හැටියට කාට සමානයිද? x ට සමානයි. තේරුණාද? මෙන්න මේ දුරයි සමාන නිසා මේක සමද්විපාදී ත්‍රිකෝණයක්. මේ කෝණය ඇල්ෆා නිසා අර කලින් පැහැදිලි කරපු රූපේම තමයි. එතකොට පුතේ මෙන්න මේ කෝණය x ට සමානයි. පැහැදිලිද? x කියන්නේ මොකක්ද? අනුවරින ඇල්ෆා බෙදීම 2යි. පැහැදිලිද? කෙනෙක් කලින් පැහැදිලි කරපු ප්‍රවේග ත්‍රිකෝණ අනුව එක්කෙනෙක්ට පුතේ ආන් අර කෝණය θ කියන එක අනුව මෙහෙම රේඛාවක් ඇඳ ගන්න පුළුවන්. තව කෙනෙක්ට උන් ඔය විදිහට උනත් රේඛාවක් ඇඳ ගන්න පුළුවන්. මෙහෙම ඇඳ කෙනාගේ PR රේඛාව අනුව θ මේක, අනිත් කෙනාගේ θ මෙන්න මේක වෙන්න පුළුවන්. පැහැදිලිද? මේ ඇඳලා තියෙන්නේ මොකක්ද එහෙනම්? B නිසල වෙලාවේදී A ගේ ගමන් මාර්ගය. මේ මොකක්ද එහෙනම්? B නිසල වෙලාවේදී A ගේ ගමන් මාර්ගය. පැහැදිලිද? මේ රේඛා දෙක ගැන පැහැදිලි කිරීම අපි කණන් වල කිව්වා. ඒ ගණන් මතක නම් විතරක් මේ ගාන හදන්න. හේතුව මේ ගාන සංකීර්ණයි. මතක නැත්නම් ඒව ආයෙ පාරක් බලලා මේ ගාන හදන්න. එහෙනම් මේ රේඛා සම්බන්ධ කරගෙන කෙටිම දුර දැන් අපි හොයන්නයි යන්නේ. දැන් ඔන්න පුතේ අපි B නිසල වෙලාවේදී A ගේ ප්‍රවේගය හොයලා ඉවරයිනේ. එහෙනම් B නිසලයි. B නිසලයි කියන්නේ හැම වෙලෙම B කියන කෙනා මෙතන. A කියන කෙනා නේද ගමන් කරන්නේ. B නිසල වෙලාවේ A කොහෙටද යන්නේ? තිරසට θ කෝණයක් ආනත දිශාවකට යන්නේ. අපි θ කියන කෝණය මෙන්න මේ පැත්තට වෙන විදිහට ලකුණු කරමු. ඔන්න සංකේත වලින් තියෙන ගානක් නිසා පුතේ මේක අපි කොහෙවත් අපිට වැරද්දක් වෙන්නේ නැහැ. එහෙනම් මේක ඇල්ෆා, මෙන්න මේක θ. හරි. එතකොට මේ ලකුණු කරලා තියෙන්නේ මොකක්ද? B නිසල විට A ගේ පෙත. A ගේ නැත්තම් ගමන් මාර්ගය. පැහැදිලිද? ඔන්න B නිසල විට A ගේ ගමන් මාර්ගය. ඒක තමයි මේකෙදි මෙයා යන ප්‍රවේගය මොකද්ද? B නිසල වෙලාවේදී A ගේ ප්‍රවේගයෙන් තමයි මෙයා මේ ගමන් මාර්ගය යන්නේ. එහෙනම් T සමානයි බිඳුවේදී මෙයා මෙතනින් ගමන පටන් ගන්නවා. T සමානයි බිඳුවේදී මෙයා මෙතනමයි. තප්පරයක් ගෙවෙද්දී A මේ හරියට එනවා B මෙතනමයි. තව යනකොට A මෙහෙට එනවා B මෙතනමයි. තවත් කාලයක ගෙවද්දී A මේ හරිය B මෙතනමයි. තව ටිකක් යද්දී B මේ A මේ හරිය B මෙතනමයි. එහෙනම් සදා B මෙතන වේ, A මේ පාරේ යනවා. මේක ඇත්තටම වෙන එකක්ද? ඇත්තටම වෙන්නේ නැහැ. අපි ගානේ කෙටිම දුර හොයන්න ගන්න උපකල්පනයක් වගේනේ. හරි. එතකොට B මෙතන නම් A මේ පාරේ නම් යන්නේ. මේ දෙන්න අතර කෙටිම දුර කියන්නේ මොකද්ද? මෙන්න මේ පාරේ ඉඳන් මේකට අඳින ලම්බකය. ඒක දැන් මේ මෙතෙන්ට මෙන්නේ නැහැ. ඒක මං ඇදලා තියෙන හැටි. මේ හරිය තැනක එනවා. එතකොට පුතේ අපිට දෙන්න අතර කෙටිම දුර කියන්නේ මෙන්න මේක. අපිට එහෙනම් මේ කෙටිම දුර හොයන්න ඕනේ. ඔන්න ඕක තමයි කෙටිම දුර. දැන් පුතේ කෙටිම දුර හොයන්නේ කොහොමද? කෙටිම දුර හොයන්න මං A වල ඉඳන් B ට මෙන්න මේ පරිද්දෙන් රේඛාවක් අඳිනවා. පැහැදිලිද? මෙන්න මේ විදිහට AB රේඛාව ඇඳලා කියලා හිතන්න. මේ AB ආකාරය. ඔන්න AB ආකාරය. හරි. දැන් මට කියන්න මේ කෝණයේ θ නේ. θ වලගේ අපි හොයාගෙන ඉවරයි. මෙතන ඉඳන් මෙතෙන්ටත් S, මෙතන ඉඳන් මෙතෙන්ටත් S නේද? එහෙනම් මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? සමද්විපාදී ත්‍රිකෝණයක්. හරි. ඒ සමද්විපාදී ත්‍රිකෝණය මෙතන මං ආයෙම අඳින්න. ඔන්න මේ කෝණය ඇල්ෆා, මේ දුරත් S, මේ දුරත් S. මෙතන A, මෙතන B හිටපු තැන. දැන් පුතේ මට කියන්න මෙන්න මේ සමද්විපාදී ත්‍රිකෝණේ මෙන්න මේ කෝණය x නම් මේ කෝණයත් x. හරි. x වලගේ හොයන්න. 2x ධන ඇල්ෆා සමානයි 180යි. එහෙනම් x වලගේ අනුවරින ඇල්ෆා බෙදීම 2යි. එහෙනම් මෙන්න මේ x කියන කෝණය දන්නවා මේ රූපේ සටහනේ හැටියට පුතේ x කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන කෝණය. ඔන්න එහෙනම් x වලගේ හොයලා ඉවරයි. පැහැදිලිද? x වලගේ හොයලා ඉවරයි. අපිට මේ දුර S, මේ දුර S කියන එක භාවිතයෙන් මෙන්න මේ AB රේඛාවේ දිග හොයන්න බැරිද? පුළුවන්. හා AB රේඛාවේ දිගත් හොයමු. ඔන්න මම ආය රූප සටහනක් අඳිනවා. මෙන්න ඒ රූප සටහන.
පුතේ හරිද? හරි. එතකොට මෙන්න මේ දුර S මේ දුර S මට ඕනේ මෙන්න මේ පාදයේ දිග හොයන්න. කොහොමද මේ පාදයේ දිග හොයන්නේ? මේ පාදයේ දිග හොයන්න පුළුවන් පුතේ මම මෙන්න මෙතන ඉඳන් මේකට ලම්බයක් අඳිනවා. ඔන්න ඇඳපු ලම්බය. එතකොට මෙන්න මේ කෝණේ අගය x නේද? මේ කෝණේ අගයත් x නේද? ඒක තේරුණාද? මෙතන තමයි A, මෙතන තමයි B. දැන් මේ තියෙන්නේ සමද්විපාදී ත්‍රිකෝණයකට ඇඳපු ලම්බයක් නේද? සමද්විපාදී ත්‍රිකෝණයට ඇඳපු ලම්බයෙන් මෙන්න මේ දුරට මේ දුර සමාන වන පරිදි තමයි ඒක දෙකට බෙදෙන්නේ. එහෙනම් සමද්විපාදී ත්‍රිකෝණයකට ඇඳපු ලම්බය නිසා මේ දිගයි සමානයි. මේ දිග අපි ගමු y. එහෙනම් මේ දිගත් කොච්චරක්ද? y. එහෙනම් AB දිග සමානයි කාටද පුතේ? දෙවාරයක් y ට. දෙවාරයක්. y හොයමු. ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය S නම් බද්ධ පාදය නේද? කර්ණය දන්නවනම් බද්ධ පාදය කියන්නේ S cos කෝණය මොකද්ද? x. එහෙනම් 2යි S cos x වෙනුවට ආදේශ කරන්න 90 ඍණ ඇල්ප බෙදීම 2යි. cos 90 ඍණ නිසා මෙතන 90 නම් cos කවුරු බවට පත් වෙනවද? sin බවට. එහෙනම් 2යි S sin ඇල්පා බෙදීම 2යි. එහෙනම් අපිට පුතේ මෙන්න මේ පරිද්දෙන් A වල ඉඳන් B ට තියෙන දිග හොයන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න මම විවිධ රූප සටහන් වලින් පුතේ පැහැදිලි කරනවා. ඔයාලා එක රූප සටහනකට මේ සියල්ලම කරගන්න හැමෝටම තේරුම් යන විදිහටත් කාලය අඩු වෙන විදිහටත් තමයි මම පැහැදිලි කරන්නේ. බලන්න අපේ වෙනස. පළවෙනි ගාන අපි ගොඩාක් වෙලාව අරන් පැහැදිලි කරා. දෙවෙනි ගාන පැහැදිලි කරා. තුන්වෙනි ගාන මේ දැන් තවත් ගැඹුරට යනකොට අර මූලික સિદ્ધාන්ත පැහැදිලි කරන්න අපි ලොකු කාලයක් ගන්නෙ නැහැ. හැබැයි ගාන අර කලින් ගණන් වලට වඩා සංකීර්ණයි. පැහැදිලිද? හරි. දැන් AB දිග දන්නවා, x වලාගේ දන්නවා. අපිට දැන් කෙටිම දුර හොයන්නයි ඕනේ. පුතේ කෙටිම දුර හොයන්න නම් අපිට මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය තමයි භාවිතා කරන්න වෙන්නේ. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය මොකද්ද? AB. අපිට ඕනේ මොකද්ද? මෙන්න මේ සම්මුඛ පාදය. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කෝණය x නම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කෝණය θ නම් මට කියන්න මගේ දරුවෝ ටික මෙන්න මේ කෝණය කීයක් වෙයිද? x ඍණ θ. හරි. ඕන් ඔය ඍජුකෝණී ත්‍රිකෝණය මම ආයේ මෙතන අඳින්න. ඔන්න ඔය ඍජුකෝණී ත්‍රිකෝණය මෙතන අඳිනවා. ඔන්න මෙතන තමයි A, මෙතන තමයි B. මේක තමයි පුතේ අපිට ඕන වෙන කෙටිතම දුර. මේක තමයි කෙටිතම දුර. අර රතු පාටින් ලකුණු කරපු ත්‍රිකෝණය මේ ඇඳලා තියෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණය. එහෙනම් කෙටිතම දුර මේක. මෙන්න මේ කෝණේ අගේ අපි හොයාගෙන ඉවරයි. මේ කෝණය x ඍණ θ. x වලගේ සමානයි 90 ඍණ ඇල්ප බෙදීම 2යි. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය AB නම් කෝණය දන්නවා නම් මට කියන්න මේ රූපේ දිහා බලලා කෙටිතම දුර කියන්නේ මොකද්ද? AB sin x ඍණ θ. ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය AB සම්මුඛ පාදය AB sin x ඍණ θ. එහෙනම් x කියන කෝණයේ අගයක් දන්නවා, θ ටත් දන්නවා. මේක සුළු කරලා පුතේ කෙටිතම දුර හෙව්වනම් හරි. දැන් ඔයාලට තියෙනවා ත්‍රිකෝණමිතියේ සුළු කිරීමක්. මේ ත්‍රිකෝණමිතියේ සුළු කිරීම භාවිතා කරලා පුතේ කෙටිතම දුර හොයන්න. ආන්ගේ කෙටිතම දුරට පුතේ u වලට ආදේශ කරන්න 2යි v, ඇල්පට ආදේශ කරන්න අංශක 60. අන්නේ ලැබෙන කෙටිතම දුර ඊට පස්සේ s බෙදීම 2ට සමානයි කියලා පෙන්වන්න. එතකොට ඔයාලගේ උත්තරේ අවසාන උත්තරේ 100%ක්ම නිවැරදියි. සුළු කිරීම කරන්න අතරමැද්දේ කොච්චර වැරදුනත් කමක් නැහැ පුතේ. ඔයා තමා දක්ෂයෙක් වෙන්න ඕනේ. ඔයා දක්ෂයෙක් වෙන්න වේගෙන් ගණන් ටික හදාගෙන යන්න. හරි. දැන් පුතේ අපි එහෙනම් සුළු කිරීම ඉගෙන ගමු කෙටිතම දුරමය. කෙටිතම දුර හොයන සුළු කිරීම තමයි කෙටිතම දුර සමානයි AB sin x ඍණ θ. AB වලාගේ කලින් හොයාගත්තා මතකද? x වලාගේ හොයාගත්ත 90 ඍණ ඇල්ප බෙදීම 2යි. θ වලාගේ sin θ cos θ tan θ හොයාගත්තා. හරි. දැන් ආදේශ කරමු බලන්න. AB දැම්ම මම AB ට ආදේශ කරන්නේ නැහැ පුතේ. මුලින්ම මේ ටික සුළු කරගමුකෝ sin. දැන් බලන්න මම දානවා පුතේ මෙතන x වෙනුවට
අනුවරින ඇල්පා බෙදීම 2යි. ඍණ තීටා. ඔන්න ඔහොම නේද ආවේ? ඔන්න ඔය විදිහට ආවේ. දැන් අපිට මේක සුළු කරන්න පහසු වෙන්න දැන් මේක නෙන්නේ. මම මේ දෙන්නටම ඍණ ලකුණක් පොදු නිසා මේ දෙන්නට වරහණක් දාලා ඍණ ලකුණක් එළියට ගත්තොත් මේ සමස්ත පදයේ මෙතන ලකුණ ධන වෙනවා. පැහැදිලිද? මේක සුළු කරා මම මේ පද දෙකෙන් ඍණ ලකුණක් එළියට ගත්තා. ඔයාලට මතකද පුතේ AB sin 90 ඍණ යම් කෝණයක් තියෙනවා නම් ඒක cos බවට පරිවර්තනය වෙනවා. එහෙනම් මේක උත්තරේ එන්නේ මොකද්ද? cos ඇල්ෆා බෙදීම 2 ධන තීටා. හරි. මට කියන්න එහෙනම් මෙතනදී අපි භාවිතා කරපු තර්කය මොකද්ද? මෙතනදී අපි භාවිතා කළා sin 90 ඍණ මොකක් හරි කෝණයක් තියෙනවා නම් ඒක cos වල ඒ කෝණයට සමානයි කියන තර්කය තමයි අපි මෙතනදී භාවිතා කළේ. මතක නැති අය නෝට් එකට දාගන්න. දැන් ඔන්න අපි මෙන්න මේ sin x ඍණ තීටා කියන කෝණය පරිවර්තනය කරගෙන ඉවරයි. වෙනස් කරලා ඉවරයි. දැන් අපි මේකේ AB කියලා කලින් හොයාගත් එක්කෙනා මෙතෙන්ට ගෙනල්ලා ආදේශ කරලා සුළු කරගෙන යන්නයි තියෙන්නේ. ඔන්න ABට ආදේශ කරනවා. මතකද ඔයාලට AB? AB මම පැත්තකින් ලියාගත්තා 2s sin ඇල්ෆා බෙදීම 2යි. මෙතෙන්ට එනවා cos ඇල්ෆා බෙදීම 2 ධන තීටා. දැන් එහෙනම් මේක සොලු කරගෙන ගියා නම් පුතේ කෙටිතම දුර ලැබෙන්නේ. හරි. දැන් අපිට දෙකේ ඉලක්කම අර්බුදයක් නැහැ, s අර්බුදයක් නැහැ. මේ තියෙන s වලගේ අර්බුදයක් නැහැ. මෙන්න මේ ටික නේද සොලු කරන්න ඕනේ. එහෙනම් මේ ටික සොලු කරන්න ත්‍රිකෝණමිතිය දැනුම තමයි භාවිතා කරන්නේ. හරි. අපි සොලු කරමු. 2යි s මම ලියනවා sin ඇල්ෆා බෙදීම 2 තියාගෙන මෙන්න මේ cos ඇල්ෆා බෙදීම 2 ධන තීටා ප්‍රසාරණය කරනවා. cos ඇල්ෆා බෙදීම 2යි cos තීටා. ලකුණ ධන නිසා මෙතන ඍණ. sin ඇල්ෆා බෙදීම 2යි sin තීටා. ඔන්න ලිව්වා. හරි. දැන් සුළු කරමු. දැන් සුළු කරද්දී මෙන්න මේ පළවෙනි පද ටික මෙයත් එක්ක සුළු වෙනවා, මේ පළවෙනි පද ටික මෙයත් එක්ක සුළු වෙනවා. පුතේ එතකොට බලන්න 2s sin ඇල්ෆා බෙදීම 2යි cos ඇල්ෆා බෙදීම 2යි cos තීටා. මෙතන තියෙන 2යි sin ඇල්ෆා බෙදීම 2යි cos ඇල්ෆායි සුළු වෙලා s cos තීටා වතාවක් sin ඇල්ෆා කියලා මේ පළවෙනි පද ටික සුළු කරලා ලියන්න පුළුවන්. එතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5යි පද පහක් තිබ්බ එක්කෙනා මේ පද තුනක් බවට පරිවර්තනය වුණේ කොහොමද? ඒකට වෙන්නේ මෙයා වෙනස් වෙන්නේ නැහැ, මෙයා වෙනස් වෙන්නේ නැහැ. 2යි sin ඇල්ෆා බෙදීම 2යි cos ඇල්ෆා බෙදීම 2යි කියන එක සංක්ෂිප්තයක ලිය හැකි sin ඇල්ෆා කියලා. මතක නැති අය තේරුම් ගන්න. sin ඇල්ෆා කියන එක සමානයි 2යි sin ඇල්ෆා බෙදීම 2යි cos ඇල්ෆා බෙදීම 2යි කියලා. එහෙනම් මෙන්න මේ සුළු කිරීම තමයි මෙතනදී භාවිතා කළේ. ඊළඟට සම්බන්ධිත ලකුණ ඍණ. මේ පද ටික මෙයත් එක්ක ගුණ වෙනවනේ. හා ගුණ වුණාම මොකක්ද එන්නේ? 2s sin වර්ගය ඇල්ෆා බෙදීම 2යි sin තීටා කියලා එනවා. දැන් ඕන් ඔය தත්ත්වයේ පරිවර්තනයක් සුළු කිරීමක් තමයි අපිට එන්නේ. ඔන්න ඔය විදිහට අපිට ඕනනම් මේක සුළු කරගෙන යන්න පුළුවන් නේ. බලන්න. දැන් මේ தත්ත්වයේ සුළු කිරීමක් තමයි ආවේ. මේකට අපිට ආදේශ කරනවා නම් ආදේශ කරන්න තියෙන තැන් කියන්න බලන්න. මෙන්න මේකට ආදේශ කරනවා නම් අපි cos theta වල අගේ දන්න නිසා පුතේ ඕනනම් cos theta ට ආදේශ කරන්න පුළුවන්. cos theta කලින් හොයාගෙන ඉවරයි. sin theta කලින් හොයාගෙන ඉවර නිසා sin theta ට ආදේශ කරන්නත් පුළුවන්. දැන් ඉතින් කම්මැලි නැතුව පුතේ අපිට පේන කියන්න බැහැ උත්තරේ එයිද නැද්ද කියලා. අපි කම්මැලි නැතුව සුළු කරලා බලමු. ඉතින් හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන්. ඉක්මන් වෙන තරමනේ වැදගත්. s cos theta ට ආදේශ කරන්න cos theta හොයාගත්තා. u ඍණ v cos ඇල්ෆා බෙදීම pr. මතකද මම ඔයාලට කිව්වා අර pr වලට වර්ගමූල පදේ ආදේශ කරන්නේ නැතුව මෙහෙම තියාගන්න එක කාලේ ඉතුරු වෙනවා කියලා. දැන් තේරෙනව නේද? වතාවක් sin ඇල්ෆා ඍණ 2s sin වර්ගය ඇල්ෆා බෙදීම 2යි sin theta. sin theta ටත් ආදේශ කරන්න.
දැන් මෙතනදිත් තේරෙනවද ඔයාලට sin θ ගේ මේ PR වලට ආදේශ නොකර තියාගැනීමේ තියෙන වැදගත්කම පැහැදිලිද? දැන් අපි බලමු මෙන්න මේ ටික ඉක්මනින්ම සුළු කරගන්න. මේ ටික යම් කෙනෙක්ට ඉක්මනින්ම සුළු කරගන්න පුළුවන් වුණොත් උත්තරේ ඉක්මනට ගන්න පුළුවන්. දැන් මේක සුළු කරද්දි බලන්න මෙතනින් පද සෙට් ටිකක් තියෙනවා, මෙතනින් පද ටිකක් තියෙනවා. මේව පද එළියට ගන්න, වරහන් ඇතුලේ සුළු කරන්න. ඔය වගේ සෙල්ලම් ටිකක් දාලා උත්තරේ ගමු. හරි. ඉක්මන් කරමු. ඔන්න බලන්න. මේ පදයටත් s පොදුයි, මේ පදයටත් s පොදුයි. s එකක් එළියට ගත්ත හැකියි. මේ පදයට PR ගෙන් බෙදෙනවා, මේ පදයට PR ගෙන් බෙදෙනවා. එහෙනම් PR බෙදීමක් එළියට ගන්න පුළුවන්. තව මෙතෙන්ටත් sin alpha තියෙනවා, මෙතෙන්ටත් sin alpha තියෙනවා. sin alpha එක එළියට ගන්නත් පුළුවන්. එතකොට මෙයාව එළියට ගත්තා, මෙයාව එළියට ගත්තා, මෙයාව එළියට ගත්තා. මෙතනින් ඉතුරු වෙනවා u ඍණ v cos alpha. මෙතන ලකුණ ඍණ. දෙකේ ඉලක්කම ඉවතට ගත්තේ නැහැ. දෙකක් ඉතුරුයි. v අකුර එළියට ගත්තේ නැහැ. v ඉතුරුයි. තව sin වර්ගය alpha බෙදීම දෙකත් ඉතුරුයි. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ ටික තව විදිහකට සුළු කරන්න පුළුවන්කම තිබ්බනම් හරි. දැන් බලන්න. S එළියට ගත්තා, sin alpha එළියට ගත්තා, PR එළියට ගත්තා. එතකොට මේ සංගල වරහන තුන මේ පද ටික ඉතුරුණා. හරි. අපි බලමු. අපි ලියනවා මෙතනින් S sin alpha බෙදීම PR u ඍණ. පුතේ මෙන්න මෙයා අපිට තව දුරටත් සුළු කරන්න පුළුවන්. කොහොමද මෙයා සුළු කරන්නේ? මෙන්න මෙයා සුළු කරලා බලන්න. මෙයා සුළු කරාම උත්තරේ ගන්න පුළුවන්. බලමු පුතේ සුළු කිරීම. මේ තියෙන්නේ ත්‍රිකෝණමිතිය. දැන් අපිට මෙන්න මේ එළියේ තියෙන පදය සුළු කරන්න බැහැනේ. S sin alpha බෙදීම PR. ඔන්න පුතේ මේ u සුළු කරන්නත් බැහැනේ. ඔන්න u තියාගත්තා. v. නමුත් මෙතන sin වර්ගය alpha බෙදීම දෙකක් තියෙන නිසා මේ cos alpha අපිට සුළු කරන්න පුළුවන්. මතකද පුතේ cos alpha වල ප්‍රසාරණයන් තුනක් තියෙනවා. ඒ cos alpha වල තියෙන ප්‍රසාරණයන් තුනෙන් මෙන්න මෙයාව හදාගන්න 1/2යි sin වර්ගය alpha බෙදීම දෙක කියන ප්‍රසාරණය අපිට භාවිතා කරන්න පුළුවන්. ඇයි ඒ cos alpha ගේ තියෙන ප්‍රසාරණයන් තුනෙන් මේකම භාවිතා කරන්නේ? මෙතන මෙයත් එක්ක සුළු කරන්න අවශ්‍යතාවයේ තියෙන නිසා. එහෙනම් v cos alpha වෙනුවට 1/2යි sin වර්ගය alpha බෙදීම දෙකයි. තව තියෙනවා මෙතන ඍණ දෙකක් v sin වර්ගය alpha බෙදීම දෙකයි. හා සුළු කරමුකෝ බලන්න. s sin alpha බෙදීම PR වරහන් ඇතුලේ. පුතේ මෙයත් එක්ක ගුණ වුණාම u ඍණ v. මෙතනින් එනවා ධන දෙකක්. මෙයා ඍණයි ධනනේ. ධන දෙකක් v sin වර්ග alpha බෙදීම. ඒක ඍණ දෙකක් v sin වර්ග alpha බෙදීම දෙකත් එක්ක කැපිලා යනවා. එතකොට මෙච්චරයි ඉතුරු වෙන්නේ. එහෙනම් කෙටිම දුර s වතාවක් u ඍණ v වතාවක් sin alpha බෙදීම PR වන තත්ත්වයට තමයි ඉතුරු වෙන්නේ. හරි. වැදගත් දෙයක් කියලා දෙන්න. පුතේ මේක අපි සුළු කිරීම ඉගෙන ගන්න හදපු ගානක් නේ. දැන් ඔයාලට උසස් පෙළ පේපර් එකේ මේ ගාන දුන්නා නම් දරුවනේ ඔයාලට මෙන්න මේ උත්තරේ බව පෙන්වන්න දෙනවා. දැන් උසස් පෙළ පේපර් එකට ආපු ගානක් නම් මේක මේ උත්තරේ බව පෙන්වන්න දෙනවා. ඒකට හේතුව තමයි ඔයාලට කෙනෙක්ට මේක මේ දුරට සුළු කරන්න නැතුව මෙතනින් නතර කරත් ඒක අවසාන උත්තරේ විදිහට බාර ගන්න පුළුවන් නේද? ඇයි මේකත් S කෙටිම දුරක් තමයි. ඇයි මේකම සුළු කරලානේ මේක ගත්තේ? පැහැදිලි නේද? එතකොට ළමයා මෙතනින්ද නතර කරන්න ඕන, මෙතනින්ද නතර කරන්න ඕන නැත්නම් මෙතනින්ද නතර කරන්න ඕන කියලා ළමයාට තීරණය කරන්න බැරි නිසා තමයි බව පෙන්වන්න කියලා මේ උත්තරේම දෙන්න ඕනේ. පැහැදිලිද? නමුත් මේක විභාග ගානක් නෙමෙයි. මම ඔයාලට මේ සුළු කිරීම කියලා දෙන්න දුන්න ගානක් හින්දා තමයි මම මේක බව පෙන්වන්න දුන්නේ නැත්තේ. පැහැදිලිද? හරය තමයි විභාග ගානක් නම් අපිට මේ දක්වා බව පෙන්වන්න කියලා දෙනවා. ඊළඟට වැදගත්ම දේ පුතේ මේ PR කියන එක අපි හොයාගත් එකක්ද ගානේ තිබ්බ එකක්ද? අපි හොයාගත් එකක් නිසා මේ PR වලින් අවසාන උත්තරේ තියන්න බෑ. PR කලින් ලියලා තියෙන එක වෙනම කතාවක්. නමුත් මේ PR වලටත් ආදේශ කරලා තියන්න ඕනේ. එතකොට තමයි ගාන 100%ක් නිවැරදි. PR වලටත් ආදේශ කරොත් එහෙනම් කෙටිම දුරට අවසාන උත්තරේ මොකද්ද? S වතාවක් u ඍණ v වතාවක් sin alpha බෙදීම
PR කියන්නේ u වර්ග ධන v වර්ග ඍණ 2ක් uv මට මතක හැටියට මේක cos alpha ද කොහෙද ආවේ? ඔයාලා ඒක හරියට තියාගන්න. පැහැදිලිද? එහෙනම් මෙන්න මේක තමා පුතේ කෙටිතම දුර විදිහට අපිට ලැබුණේ. පැහැදිලිද? එහෙනම් මේක තමා පුතේ කෙටිතම දුර. මේ ආපු උත්තරේ නිවැරදිද බලන්න පුතේ. u තියෙන හැම තැනටම 2v alpha තියෙන හැම තැනටම අංශක 60 අපි ආදේශ කරමු. එතකොට කෙටිතම දුර එනවා මෙතෙන්ට s වෙනස් කරන්න බෑ. u වෙනුවට ආදේශ කරනවා 2v ඍණ v sin alpha වෙනුවට ආදේශ කරනවා sin 60. කෙනෙක්ට මේක sin 60 කියලා ලියන්න ඕනාවක් නැහැ විභාගෙදී. sin 60 යගේ මූල තුන බෙදීම දෙක නිසා කෙලින්ම මූල තුන බෙදීම දෙක ලිව්වනම් හොඳටම ප්‍රමාණවත්. මොකද මේ හැමදේම කියලා දෙන්නේ පුතේ අපිට වේලාව පිළිබඳ තරගයක් තමා තියෙන්නේ. u වෙනුවට 2v දැම්මම 2v වල වර්ගය කියන්නේ 4v වර්ගය. මෙතනක් තියෙනවා v වර්ගය ඍණ 2ක්. u වෙනුවට 2ක් v cos alpha වෙනුවට cos 60. දැන් පුතේ තේරුම් ගන්න මෙතනත් cos 60 ලියන්න ඕනේ නැහැ. cos 60 වෙනුවට කෙලින්ම භාගය දැම්මනම් ඇති. ඒ භාගයට මෙතන එක ඉලක්කමක් කැපිලා යනවා. දැන් බලන්න මේ දෙන්නගේ එකතුව කීයද? 4v වර්ගය 5v වර්ගය 5v වර්ගයෙන් 2v වර්ගයක් අඩු වුණ ගමන් මේ වර්ගමූලය ඇතුලේ 3v වර්ගය 3v වර්ගයේ වර්ගමූලය ගත්ත ගමන් මූල 3v ඉතුරු වෙනවා. හරි. ඔන්න අපි කෙටියෙන්ම සුළු කරනවා. s සමානයි කෙටිම දුර සමානයි s වතාවක්. මේ දෙන්නගේ වෙනස v. මෙතනින් ආව වර්ගමූලය ඇතුලේ මූල 3ක් v. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඔන්න මූල 3 බෙදීම 2 දෙකේ ඉලක්කම ඉරෙන් යටටම දැම්මා. v ට v කැපෙනවා මූල 3ට මූල 3 කැපෙනවා. එහෙනම් අවසාන උත්තරේ කෙටිතම දුර පුතේ s බෙදීම 2ක් බවට පරිවර්තනය වෙනවා. පැහැදිලිද? එහෙනම් හොඳට තේරුම් ගන්න පුතේ මේ විදිහට අපිට ගාණක් හදලා ඉවර කරන්න පුළුවන්. නමුත් මේ අපි පැයක් විතර තිස්සේ පැහැදිලි කරේ විනාඩි 12කින් 13කින් හදලා ඉවර කරන්න ඕන ගාණක්. ඒ නිසා ඔයාලට හැම වෙලෙම මම කියන දේ තමයි සංයුක්ත ගණිතය කියන විෂය පුතේ සරල නැහැ. සංකීර්ණයි. අපිට පැහැදිලි කරලා හදන්නත් පැයක් ගියා නම් විනාඩි 50ක් විතර යනවා නම් ඔයා ඒක විනාඩි 12කට සංක්ෂිප්ත කරගත්ති. ඔයා කොච්චර ගෙදරදී වැඩ කරලා තියෙන්න ඕනද කියලා හිතන්නකෝ. ඔයා ගෙදරදී ගොඩාක් වැඩ කරොත් තමයි ඔයාට මේක ලේසියෙන්ම විනාඩි 12ක් විතර ඇතුළත හදන්න පුළුවන් වෙන්නේ. ඔයාට මේක විනාඩි 12ක විතර හදන්න පුළුවන් නම් තමයි ඔයාට ඒකක් ගන්න පුළුවන්. පුතේ ඒකක් ගන්න බැරුව ඉංජිනේරින් යනවා කියන එක නම් වෙන්නේ නැහැ. ඒ නිසා වෙනස හොඳට තේරුම් අරගෙන පුතේ නැවත නැවත මේ ගණන් හදලා මේ සුළු කිරීම හොඳට තේරුම් ගන්න. ත්‍රිකෝණමිතිය තාම බැරි නම් ත්‍රිකෝණමිතිය හොඳට පුරුදු වෙන්න. මොකද ත්‍රිකෝණමිතිය බැරුව පුතේ මේ සුළු කිරීම කරන්න කවදාවත්ම බෑ.